authentication එහෙම නැත්නම් සහතික කිරීම කියන එක. හරි. මේ operating system එක දෙන තවත් facility එකක්. දැන් මේක අපි කතා කරපු NTFS කියන file system එකක්. දැන් FAT file system එක ඊට පස්සේ NTFS file system කියලා අපි file systems වර්ග දෙකක් ගැන කතා කරානේ. ඒතර FAT file system එකේ නොතිබුණු NTFS කියන file system එකත් එක්ක ආපු එකක් තමයි මේ authentication කියන එක. හරි. Authentication refers to identifying each user of the system and associating the executing program with those users. මේ system එකට register වෙලා ඉන්න system එක use කරන users ලා කවුද? ඒ users ලාට වැඩ කරන්න මොන programs එක්කද වැඩ කරන්න අවසරය තියෙන්නේ? authenticate කරන්නේ කියන එක මෙතනදී සලකා බලනවා. It is the responsibility of the operating system to create protection system which ensures that the user who is running particular program is authentic. Operating system එකට එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියට තියෙනවා වගකීමක්. ඒක operating system එකට තමයි තියෙන්නේ. හරි. කවුද system එක use කරන user? පරිශීලකයා කවුද? ඒ පරිශීලකයා මොකද්ද කරන්නේ? එයා විශ්වාසවන්ත කෙනෙක්ද? හරි. කොහොමද ඒක හඳුනගන්නේ? හැමෝටම මේ කියලා වැඩ කරන්න දෙනවා. හරි. අන්න ඒක හඳුනා ගන්න අවස්ථාව තියෙන operating system එකට ඒ සඳහා තමයි එයා පාවිච්චි කරන්නේ authentication කියන එක සහතික කිරීම. OS generally identifies authenticated users using following ways. මෙහෙයුම් පද්ධතිය මොනවද භාවිතා කරන ක්‍රමවේදයන් ක්‍රමශිල්ප මොනවද? මේ සත්‍යාපනය කළ පරිශීලකයින් authenticated users ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවසරය තියෙනවා. මේ සිස්ටම් එකට ලොග් වෙන්න, සිස්ටම් එක බලන්න, සිස්ටම් එකේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන්න ඒගොල්ලන්ට අවසරය තියෙනවා. එහෙම අවසරය තියෙනවා කියලා හඳුනා ගන්න. මොනවාද කරන ක්‍රම? පළවෙනි එක තමයි username and password. Using username and password. මුරපදයේ සහ පරිශීලක නාමය භාවිතාවක දැන් අපි දන්නවා user logins හදන්න පුළුවන් operating system එක තුල. Windows දැන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන Windows කියන operating system එක. ඒ Windows operating system එක තුල අපිට හදන්න පුළුවන් users ලා. හරි. එතකොට user කෙනෙක් හැදුවට පස්සේ එයා log වෙනකොට computer එක on වෙනකොට අපෙන් අහනවා username එක සහ password එක තෝරගන්න තියෙනවා. එතකොට එතනදී අපි තෝරගන්න user ට අනුව අපේ role එක කවුද මේ ඇවිල්ලා ඉන්න කෙනා කියලා තහවුරු කිරීමක් authentication එකක් එතනින් ලැබෙනවා. මොකද ඒ අදාළ කෙනාගේ username සහ password දෙක save වෙලා තියෙනවා operating system එකේ. ඒතකොට මේ නිවැරදි username password ගවුවොත් විතරයි යන්න දෙන්නේ. ඊට පස්සේ user attributes. user ගේ attributes මොනවද? දැන් username password කියන එක user නැතුව වුණත් වෙන කෙනෙක්ට වුණත් username password එක දැනගෙන ආවොත් log වෙන්න පුළුවන්. හරි. එතකොට මේ ICT වල මේ practical ICT වල පාවිච්චි වෙන දේවල් මේ දැන් username password එකක් දැන් අපි හිතමු user කෙනෙක්ට user login එකක් තියෙනවා. user login එකක් කියන්නේ සරලව ගත්තොත් office එක මේ attendance maintenance system එකයි ගන්න. user කෙනෙක් ආවා කියලා අඳුන ගන්න අපිට username එකයි password එකයි type කරලා login වෙන්න පුළුවන්. system login එකක් තියෙනවා. හරි. එතකොට ඒ වෙලාවේදී user ආවා username password එක ගැහුවා. එතකොට username එකයි password එකයි correct නම් user login successful කියලා message එකක් එනවා. එතකොට ඒ message එක එන වෙලාව save කර ගන්නවා user attendance නේද user ගේ පැමිණීමේ වෙලාව විදිහට. ඊළඟට තව පොඩි form එකක් හදලා තියෙනවා logout user logout කියලා. එතකොට ඒක පැත්තක තියෙනවා. එතකොට එතන username එකයි password එක ගහලා okay දුන්නාට පස්සේ ඒක logout කියන page එකට යනවා. එතකොට එයා office එකෙන් off වෙලා ගියා කියන එක මේක ඉස්සරම තිබිච්ච ක්‍රමයක්. ඉස්සරම කිව්ව ඔය computer companies වල දැන් මම කලින් A level කරාට පස්සේ campus and කලින් work කරා office එක මේ ඒකේ Innodata Isogen ලංකා කියලා ඒකේ e-book creation තිබුණා. e-books හදන්න මේ වගේ PDF අරගෙන PDF වලින් click කරලා බලන්න පුළුවන් මේ e-books හදන්න. ඒතර ඒකේ උනේ මේ විදිහට. 2009 විතර. ඊට පස්සේ ආවා මොකද්ද fingerprint machine. fingerprint machine එක. එතකොට ඒක user attributes. පරිශීලකයාගේ මොකක් හරි
ලක්ෂණයක් ගති ලක්ෂණයක්. දැන් ඒතර ඇඟිලි සලකුණ තියනවා නම් ඉතින් ඇඟිල්ල කපාගෙන ඇවිල්ලා තියන්න බෑ. එතකොට අනිවාර්යෙන් අදාළ පුද්ගලයාම සිටිය යුතුයි ෆින්ගර්ප්‍රින්ට් එක. එතකොට ෆින්ගර්ප්‍රින්ට් එක කියන්නේ හොඳ ඔතෙන්ටිකේෂන් සිස්ටම් එකක්ව තිබුණා. ඇයි ඒක වෙන කෙනෙක්ට හොර ක්‍රමයකට තියන්න බෑ. හැබැයි දෝෂ එරර්ස් තිබුණා. සමහරවිට කෙනෙක්ගේ අතේ මොකක් හරි තුවාලයක් වෙලා රේඛාවක් කියලා කැපිලා එහෙම කියලා තිබුණොත් නැවත ඒක යූසර් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න වෙනවා. මොකද කලින් ෆින්ගර් ප්‍රින්ට් එකයි සිස්ටම් එකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එකයි දැන් අපි normally තියෙන ෆින්ගර් ප්‍රින්ට් එකයි දෙක මැච් වෙන්නේ නැති වෙන නිසා. ඒ වගේ අවාසිත් තියෙනවා නැත්තේ නේ. හැබැයි දැන් මේ කොවිඩ් වගේ තත්ත්වයන් තුල අපිට පුළුවන් ද ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් පාවිච්චි කරලා මේ ඇටෙන්ඩන්ස් ගන්න එතන පොඩි රිස්ක් එකක් තියෙනවා නේද? කන්ටැක්ට් නේද? කන්ටැක්ට්ස් වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ අවස්ථාවකට අපිට ගන්න පුළුවන් iRetina pattern කියන user login system එක. iRetina pattern. හරි. එහේ දෘෂ්ටි අපි කියන්නේ ඔය eye recognition කියන ෆෝන්ස් වලින් තියෙනවා Redmi කියන ෆෝන් එකේ තියෙනවා නේද eye recognition. තව අනිත් ෆෝන් වල තියෙනවා. eye recognition. ඒතකොට එයා බලන්නේ මේ retina pattern එක. දෘෂ්ටි විතාන නෙමෙයි. ඇහි කළු බෝලේ සහ ඒ ආශ්‍රිත මිනුම් තමයි එයා මැනගන්නේ. ඒතකොට ඒක ඇතුලෙන් තමයි eye recognition කරන්නේ. ඊට අමතරව මේ ඩිජිටල් සිග්නේචර් එකක්. සමහරවිට ඩිජිටල් සිග්නේචර් ඩිජිටල් පෑඩ් එක සිග්නේචර් එක ගන්න කියලා ඒක ස්කෑන් කරලා ඒක මැච් කරන්න පුළුවන්. ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් පාවිච්චි කරලා. හරි. එතකොට ඔය තමයි ඔතෙන්ටිකේෂන් පැටර්න්ස් ඔතෙන්ටිකේෂන් මෙතඩ්ස්. දැන් ඊට පස්සේ ලොගින් වුණාට පස්සේ දැන් අපිට පුළුවන් මොකක් හරි ෆයිල් එකකට දැන් මම මේ නිව්ට්‍රෙන්ඩ්ස් කියන ෆයිල් එක 13 වෙනි පාඩමේ ෆයිල් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටීස් ගත්තට පස්සේ ඒකේ තියෙන ජෙනරල් ටැබ් එකේ තමයි අර අපි කලින් දැක්ක මේ යූසර් මොනවාද ෆයිල් නේම් ෆයිල් එක්ස්ටෙන්ෂන් ලොකේෂන් ඒවා තියෙන්නේ. ජෙනරල් කියන ටැබ් එකට එහා පැත්තේ තියෙනවා සිකියුරිටි කියන ටැබ් එකක්. මේ සිකියුරිටි කියන ටැබ් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා අපිට මේ ඔතෙන්ටිකේෂන් හදන්න. දැන් උදාහරණයක් විදිහට අපේ තියෙන මේ ෆයිල් එක ඕපන් කරන්න පුළුවන් කාටද? ඕපන් කරන්න පුළුවන් කාටද? හරි දැන් මෙතන මම දාලා තියෙනවා authenticated users. authenticated users ලාට පුළුවන් මෙන්න මෙතන තියෙන authenticated users කියලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා අපිට මෙතන edit කරන්න පුළුවන්. to change permissions. full control එක allow කරලා නැහැ. මම දීලා තියෙනවා modify කරන්න read and execute read write. ඔන්න ඔය වැඩ ටික දීලා තියෙනවා කාටද authenticated users ලාට. ඒතර මට පුළුවන් system එකට operating system එකට මේ file එක access කරන්න දෙනවද නැද්ද? ඊළඟට administrators ලාට. එහෙම නැත්නම් users ලාට. user logins වල. මේ file එක access කරන්න දෙනවද? අපිට permissions මේක edit කරන්න පුළුවන්. හරි එතකොට ඒක නේද? ඒක අපිට authentication edit කරන්න පුළුවන් මෙතන. ඕනෑම file එකක ඉස්සර fat කියන file system එක තියෙනකොට මෙහෙම දෙයක් තිබුණේ නැහැ. මෙහෙම ෆයිල් එකකට අපිට ඔතෙන්ටිකේෂන් දෙන්න ඒ ඔතෙන්ටිකේෂන් ඉවත් කරන්න ඒවා දුන්නේ නැහැ. දැන් මේ NTFS කියන ෆයිල් සිස්ටම් එකත් එක්ක ඒ ෆැසිලිටිස් ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි. එතකොට මේක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ ඉමේජ් එක. හරි. ඔතෙන්ටිකේෂන් එහෙම නැත්නම් සහතික කිරීමට අදාළ කරුණු ටික ලියා ගන්න ලස්සනට. ලියාගෙන ඉවරන කට්ටිය අත උස්සන්න. හරි ඊළඟ තමයි මේ disk fragmentation කියන එක. නැත්නම් අපි කියනවා මේ තැටි ඛණ්ඩනය. ඒ කියන්නේ hard disk එකේ hard disk එක තුල ෆයිල් සේව් කරනකොට මේ කොටස් වලට ඒ ෆයිල්ස් මේ කොටස් වලට කැඩලා තියෙන්න පුළුවන්. හරි. fragmentation is the unintentional division of disk into many small free areas. දැන් අපි දන්නවා hard disk එක ඇවිල්ලා මොන ටෙක්නොලොජි එකකින්ද වැඩ කරන්නේ magnetic medium එකක් විදිහට magnetism වලින්. එතකොට ඔය hard disk එකේ file save කරනකොට සාමාන්‍යයෙන් මේ hard disk එකේ file blocks තියෙනවා. මේ blocks වල තමයි file save වෙන්නේ. එතකොට මේ block එකක දාන්න පුළුවන් file එකේ තියෙන data bit set එකක්.
data bit set එකක් දාන්න පුළුවන්. අපි හිතමු මෙහෙම ෆයිල් එකක් තියෙනවා. මම මේ සිම්පල් එක්සැම්පල් එකක් දෙන්නම්. හරි ෆයිල් එකක් තියෙනවා මෙහෙම. හරි ඔය වගේ ෆයිල් එකක් තියෙනවා කියලා. දැන් මේකේ ෆයිල් එකේ bits 4 ගානේ. හරි මේ ෆයිල් එකේ bits 4 ගානේ තමයි මෙන්න මේ hard disk එකේ තියෙන මේක block එකකට දාන්න කියලා හිතන්න. ඊට වඩා විශාල ප්‍රමාණයක් ගානේ දාන්න. මෙතන දානවා පළවෙනි blocks 4. මේකේ තව 4ක් දාන්න. මේකේ තව 4ක් දාන්න. හරි මේකේ දානවා 1110 මේකේ 1000 මේකේ 1010 මේකේ 1011 ඊළඟට 1001 කියන මේ කෑල්ල දාන්න තියෙන්නේ මෙතන. හැබැයි දාන්න බෑ මෙතන ෆයිල් එකක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ කොටස දාන්න වෙනවා ඊළඟ බ්ලොක් එකේ. ඊට පස්සේ මෙන්න මෙතන තිබිච්ච ෆයිල් එක අපිට ඕනේ තියෙනවා ඊට පස්සේ මකලා දාන්න. මකලා දැම්මම මෙන්න මෙතන ෆ්‍රී ඒරියා එකක් එනවා. ඒ වගේම අර අපි දාගෙන ආපු ෆයිල් එක කැරි දෙකකට කැඩිලායි තියෙන්නේ. එහෙනම් ඔන්න ওই විදිහට hard disk එක ෆයිල් සේව් කරනකොට ෆයිල් fragments තියෙන මේ hard disk එකේ තියෙන මේ blocks වල ෆයිල් සේව් වෙනකොට ඒ ෆයිල් එක වෙන වෙනම කොටස් වලට බෙදලා තියෙනවා නම් ඔන්න ඔය වගේ හේතු නිසා ෆයිල් එක කොටස් වලට බෙදලා තියෙනවා නම් අපි ඒකට කියනවා මොනවා කියලාද fragmentation කියලා. අපි ඒකට කියන්නේ fragmentation කියලා. ඒ fragmentation කියන එක වෙනකොට O-level classes සහ A-level classes පටන් ගන්න මේ ස්කෝල් වලට health guidelines issue කරලා තියෙනවා from next week. reopen dates ටික education ministry එකෙන් දෙයි කියලා තමයි කියන්නේ. ලබන සතියේ හෝ ඊළඟ සතියේ වෙනකොට ඉස්කෝලේ පටන් ගන්න. හරි. එතකොට ඔය වගේ ෆයිල් එකේ තියෙන කොටස් ටික සමහර වෙලාවට මේ කොටස් වලට බෙදලා තියෙන්න පුළුවන්. Fragmentations can be occur. Right. එහෙම වෙලාවලට අපි කියනවා ෆයිල් එක fragmented file hard disk එක fragmented වෙලා. hard disk එකේ තියෙන files කොටස් වලට බෙදලා තමයි save වෙලා තියෙන්නේ. Therefore cannot be used effectively due to the scattered storage of file fragments. අපිට hard disk එකේ උපරිම ඵලදායීතාවයෙන් යුතුව පාවිච්චි කරන්න බැරුව යනවා. මොකද හේතුව ෆයිල් එක කොටස් වලට කැඩිලායි තියෙන්නේ. ඒතර ෆයිල් කොටස් කැඩිච්ච ඒවා හොය යන්න වෙනවා. හරි. එහෙනම් ඒ නිසා මොකද වෙන්නේ?